right. අපි මේ මුදල් පිළිබඳ ගණිතයේදී කල්බදු වාරිකයේ ගණනය කිරීමත් කල්බදු වාරිකයේ දුන්නම වත්කමේ සාධාරණ වටිනාකම නැත්නම් වත්කමේ ඵලදායි පිරිවැය ගණනය කිරීමත් සාකච්ඡා කරන්නයි යන්නේ. කෙලින්ම ඕන මාර්තුකාව ලියන්න අනුමාර්තුකාවක් කල්බදු කියලා. අනුමාර්තුකාවක් කල්බදු. right. කෙලිම ගන්න ටියුට් එකේ 54 වෙනි ගාන. වාහනයක් අත්පිට ගැනුම් මිලට රුපියල් මිලියන 8.5කි. මේ සඳහා මූලිකව රුපියල් මිලියන 2.5ක් ගෙවා ඉතිරිය කල්බදු ක්‍රමයට යටතේ වාර්ෂික ගම්‍ය පොලි අනුපාතය 12.12ක යටතේ සෑම මාසයක් අවසානයේදී සමාන වාරික වලින් ගෙවීමේ එකඟතාවය මත ලබා ගන්නා ලදී. මාසික කල්බදු වාරිකයේ වටිනාකම ගණනය කරන්න. අයි පාරක් කියව ගන්න. right. පොඩ්ඩක් අපි බලමු. මොකද ෆස්ට් ටයිම් අපි අර ඩවුන් පේමන්ට් එකක් කරලා තියෙනවා. වාරික වශයෙන් ගෙවීමට ඇති ණය මුදල හොයා ගන්න ඕන. වාහනේ වටිනාකම මිලියන 8.5යි. මූලික ගෙවීම කරලා තියෙනවා 2.5ක්. ඒකෙන් ඒක අඩු කරලා ගන්න ඕන. ලියන්න. නම්බරේ දාලා වාහනේ අත්පිට ගැනුම් මිල සමානයි රුපියල් මිලියන 8.5යි. right. යටින් මූලික ගෙවීම සමානයි රුපියල් මිලියන 2.5යි. යටින් කල්බදු ක්‍රමයේ යටතේ ලබා ගන්නා ණය මුදල
රුපියල් මිලියන 6යි. රුපියල් මිලියන 6යි. right. ඔන්න ඕක තමයි වාරික වශයෙන් ගෙවීමට එකඟ වෙන්නේ. වාරිකයක වටිනාකම කියන මිලියන 6ක් අපි ණයක් ගත්තා වගේ. right. ලියන්න යටින් මාස වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. මාස වාරිකයේ වටිනාකම නැත්නම් කල්බදු වාරිකයේ මාසික කල්බදු වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. රුපියල් x බැගින් යයි සිතමු. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් මිලියන 6ට සමාන වේ. රුපියල් මිලියන 6ට සමාන වේ. අදින් පොඩ ගානේ පොඩි අඩුවක් තියෙනවා වගේ මට පේනවා. ගාන පොඩක් කියව ගමු. වාහනයක් අත්පිට ගැනුම් මිල රුපියල් මිලියන 8.5කි. මේ සඳහා මූලිකව රුපියල් මිලියන 2.5ක් ගෙවා ඉතිරිය කල්බදු ක්‍රම යටතේ වාර්ෂික ගම්ම්‍ය පොලි අනුපාතය 12ක් යටතේ සෑම මාසයක් අවසානයේ සමාන මාස වාරික වලින් ගෙවීමේ එකඟතාවය මත ලබා ගන්නා ලදී. අන්න එතන කන්ටිනියු කරන්න. වර්ෂ 4ක් පුරා කල්බදු වාරික ගෙවිය යුතුය. වර්ෂ 4ක් පුරා කල්බදු වාරික ගෙවිය යුතුය. right. ඒක ලියවිලා නැහැ. එහෙනම් මේක ගෙවනවා මාස 48ක් පුරා. මෙන්න ගත්ත ණය මුදල මිලියන 6යි. ආන්න ඔහම ගෙවනවා. cumulative present value. මේ 12 කියන්නේ වාර්ෂිකව. ඒතර 100ට එක වෙන්නේ. n සමානයි 48යි.
කොහොමත් පොතෙන් බලන්න බෑ. මෙතන හොයන්න CPV ව. ඔහොම හොයලා ගන්න. right 37.97.4යි. right මෙන්න ගෙවන වාරිකවල වර්තමාන අගය. මේක සමානයි ගන්න කල්බදු ණය මුදල. මිලියන 6ට සමාන කරලා වාරිකය හොයාගන්න. මම මෙතන කරන්න. ඔන්න කල්බදු වාරිකය 1,58,000යි රුපියල් 3යි. කල්බදු වාරිකය ඒකේ දෙවෙනි කොටස කතා කරමු. දෙවෙනි කොටස. පළමු දෙවන තුන්වන මාස සඳහා ණය මුදලින් ගෙවන කොටස සහ පොලිය ගණනය කරන්න. අන්න එතන අහන්නේ අර උපලේඛනයේ පිළිල කරන්නයි කියන්නේ. උපලේඛනයේ පිළිල කරන්නයි කියන්නේ. බලමු. කමන්නේ කරමු එකත්. මම මේ රයිට් කරනවා පොඩියට ගහන්න. මාසය මුල ණය මුදල පොලිය
කල්බදු වාරිකය ණය මුදලින් ගෙවන කොටස මාසය අවසානයේ ණය මුදල ණය ශේෂය මම අයමත් කියනවා මාසය මුල ණය මුදල පොලිය කල්බදු වාරිකය ණය මුදලින් ගෙවන කොටස මාසයේ අවසානයේ ණය ශේෂය මාසය මුල මිලියන 6යි. මාස 1 නෙමෙයිද? මාස 1. මිලියන 6යි. පොලිය මිලියන 6ට 100ට 1යි. $60,000යි. කල්බදු වාරිකය $1,58,300. ණය මුදලින් ගෙවන කොටස $60,000 අඩු කරන්න. $98,300. මාසයේ අවසානයේ ණය ශේෂය මිලියන 6න් අඩු කරන්න 98,300. දෙවන මාසේ පොලිය
ආසන්න වශයෙන් මෙහෙම ගමු. ගෙවන කල්බදු වාරිකය ණය මුදලින් ගෙවන කොටස තුන්වන මාසයේ ණය ශේෂය සිර එකක පොලියක් කල්බදු වාරිකය ණය මුදලින් ගෙවන කොටස මේක අඩු කරන්න. right මම මේ කියන ගාන ලියාගන්න ලියන්න වාහනයක අත්පිට ගැනුම් මිල මිලියන රුපියල් මිලියන 10කි. මෙයින් 30ක් මූලිකව ගෙවා දැමිය යුතුය. ඉතිරිය 30ක් මූලික වශයෙන් ගෙවා දැමිය යුතුය. ඉතිරිය කල්බදු ක්‍රමය යටතේ ලබාගත හැක.
ඉතිරිය කල්බදු ක්‍රමය යටතේ ලබාගත හැක. කල්බදු කාල සීමාව වර්ෂ 4ක් වන අතර ප්‍රථම වාරිකය ගිවිසුමට එළඹෙන අවස්ථාවේදීම ගෙවා දැමිය යුතුය. පොඩකින්න උතන ලිව්වා කල්බදු කාල සීමා වර්ෂ 4ක් කියලා. එහෙම ලියන්න එපා. කපලා දාලා ලියන්න. කල්බදු වාරික ගණන 48කි. කල්බදු වාරික ගණන 48කි. ප්‍රථම වාරිකය ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ගෙවිය යුතුය. ප්‍රථම වාරිකය ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ගෙවිය යුතුය. වාර්ෂික ගම්‍ය පොලි අනුපාතිකය 15ක් නම් මාසික කල්බදු වාරිකයක වටිනාකම ගණනය කරන්න. මාසික කල්බදු වාරිකයක වටිනාකම ගණනය කරන්න. මම විනාඩි 4ක් දෙනවා තනියම කරන්න.
හරි. දැන් නවත්තන්න. මාත් එක්ක කරන් යමු. අපි බලමු අපි ලීස් කරේ කීයද කියලා. ලියන්න. වාහනයේ අත්පිට ගැනුම් මිල රුපියල් මිලියන 10යි. right. මූලික ගෙවීම මේකෙන් 130ක් රුපියල් මිලියන 3යි. එහෙනම් අපි ණය මුදල රුපියල් මිලියන 7යි. කල්බදු වටිනාකම කිව්වත් කමක් නැහැ. ණය මුදල රුපියල් මිලියන 7යි. කල්බදු වටිනාකම කිව්වත් කමක් නැහැ. ඕක අපි සමාන මාස වාරික වලින් ගෙවන්න යන්නේ. මාස වාරික 48කින්. එහෙනම් පටන් ගමු ලියන්න යටින්. මාස වාරිකයක් රුපියල් x බැගින් යයි සිතමු. මාස වාරිකයක් රුපියල් x බැගින් යයි සිතමු. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් මිලියන 7ට සමාන වේ. right. හරි. අඳිමු. මාස බිංදුව 1 2 3 47 48 නිකන් ණය මුදලත් අපි දාගමුකෝ. මිලියන 7යි කියන්නේ 7.6යි. ඉරිදයක් ගහගන්න. ආන්නෝ. ඔන්න ඒක කොටු කරගන්න නැත්තම්. ඕක අපි වාරික වලින් ගෙවන්න. කොහොමද ගෙවන්නේ? පළමු වාරිකය දැම්මම ඒ ලීසින් කම්පැනියට ගෙවන්න ඕනලු. අන්න සමහරක් ලීසින් කම්පැනිස් එහෙම කියනවා. දැම්මම ගෙවලා දාන්න ඕනයි කියලා ඒක. ඒ කියන්නේ මෙතනින් පටන් ගන්නෙ. ආන්න ඔහොම යන්නේ. 47ක් කිව්වම 48ක් කිව්වම ඔතනින් නවතිනවා. වෙනත් විදිහකට ඕක ඒගොල්ලෝ කතා කරන විදිහට කියන්නේ මෙන්න මෙහෙමයි. අවසාන වාරිකය දැන් ගෙවිය යුතුය. අන්න ඔහොම කියන ඒගොල්ලෝ. ওই විදිහටයි ගෙවන්නේ. right. ඕකේ වර්තමාන අගය ගණනය කරමු.
මේකේ වර්තමානාගය ඒකම තමයි මේ 15% එක 12න් බෙදන්න. මේක අපිට වගුවෙන් ගන්න බෑ. කැල්කියුලේට් කරලා ගමු. තිස් පහයි දශම තුනයි අටයි එකයි එක්ස්. මෙන්න මේක එකතු කරන්න මෙයාට. તો 36 දශම තුනයි අටයි එකයි එක්ස්. ඕක සමානයි මිලියන 7ට. යටින් හදන්න. තිස් 6.38 x සමානයි මිලියන 7ට. අන්න මාස වාරිකයේ වටිනාකම හොයන්න. ලියන් මාස වාරිකයේ වටිනාකම් නැත්නම් කල්බදු වාරිකයේ වටිනාකම්. කල්බදු වාරිකයේ වටිනාකම්. right. දැන් කරන්න 55 වන ගාන කියවන්න.
වාහනයක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමේදී මූලිකව රුපියල් මිලියන 3ක් ගෙවා ඉන්පසු සෑම මාසයක් අවසානයේ රුපියල් 55000 බැගින් වන වසර 4ක් පුරා කල්බදු වාරික ගෙවිය යුතුය. මාසිකව ගම්ම්‍ය පොලි අනුපාතය 1.5කි. නම් වාහනේ අත්පිට ගැනුම් මිල කීයද? සාධාරණ වටිනාකම කීයද? නැත්නම් වරහන් ඇතුලේ ලියා ගන්න වාහනේ ඵලදායි පිරිවැය කීයද? ඔය ඔක්කොම එකයි. වාහනේ ඵලදායි පිරිවැය කීයද? right. අයිමත් කියව ගන්න. ඉස්සෙල්ලාම අපි හොයාගමු දැන් අපි මේ ගෙවන වාරිකවල වර්තමානක් දැන් කරන ගෙවීම් මොනවාද? මේ ණය මුදල ගෙවා දාන්න අපි කරන ගෙවීම් මොනවාද? නැත්නම් වාහනේ සඳහා කරන ගෙවීම් right. මෙන්න එක ගෙවීමක්. මොකද්ද? මූලික ගෙවීම. මූලික ගෙවීම මිලියන 3යි. වාරික කල්බදු වාරික ගෙවනවා මිලියන 55000 ගානේ. අන්න ඔහොම. වාහනේ අත්පිට ගැනුම් මිල කියන්නේ මේ කරන ගෙවීම් වල දැන් අගය. මේක නම් දැන් අගය ඒකම තමයි. ඔහොම ඇඳ ගන්න ලස්සන්ට. වාහනේ අත්පිට ගැනුම් මිල කියන්නේ ඔය කරන ගෙවීම් වල දැන් අගය. මූලික ගෙවීම. right. මේගොල්ලන්ගේ දැන් ආගේ හොයමු. %15 1.3යි නේ මාසික. n සමානයි 48යි. අපිට හොයන්න යන සූත්‍රය දාලා මෙතන.
right. මෙන්න වාහනේ අත්පිට ගැනුම් මිල ඵලදායි පිරිවැය 49 ලක්ෂයක්. වාහනේ අත්පිට ගැනුම් මිල 49,54,810යි. right. ඒ ඇති කල්බදු කියලා වෙනසක් නැහැ. අපේ ණය කතාවම තමයි යන්නේ. මේක තමයි බෝඩ් එකේ ගහලා තිබුණේ වාහනේ මේ ගානට විකුණුණා කියලා. අපි මුලින්ම මේක ගෙව්වා. ඉතිරි බැලන්ස් එක මෙහෙම ගෙව්වා පොලියත් එක්ක. ඉතිරි බැලන්ස් එක කියන්නේ මෙන්න මේක තමයි බැලන්ස් එක. අපි ලීස් කරලා තියෙන මේ amount එක. ඒක ගෙව්වේ මේ විදියට. right. අපි එහෙනම් තව මාර්තුකාවකට යමු. ලියන අනු මාර්තුකාවක් වාර්ෂිකයක අනාගත වටිනාකම ගණනය කිරීම. වාර්ෂිකයක අනාගත වටිනාකම ගණනය කිරීම. බලමු. අපි දැන් ගිය සෙෂන්ස් වල කරේ වාර්ෂිකයක වර්තමාන අගය ගණනය කිරීම. මෙන්න වාර්ෂිකයක් මං ඇඳලා තියෙනවා. right. අපි මේක පොඩ්ඩක් පොඩි කරමු. අපි හිතමු 3000 ගානේ ගෙවනවා. 3000 ගානේ කරනවා ගෙවීමක්. සෑම වර්ෂයක් අවසානයේ අවුරුදු 10ක් පුරා අන්න ඔහොම අපි බැංකුවක තැන්පත් කරන්න ඉන්නවයි කියලා හිතමුකෝ. අපි ඉගෙන ගත්තා කලින් සෙෂන්ස් වලදී අද මේක තැන්පත් කරනවා නම් මේ කරනු ලබන ගෙවීමේ දැන් අගය. ඒ කියන්නේ මෙහාට ඇද්දා. දැන් අහන්නේ මෙහෙම අපි තැන්පත් කරොතින් අපි හිතමු බැංකුවක තැන්පත් කරනවයි කියලා වර්ෂ 10ක් අවසානයේදී බැංකු ගිණුමේ ශේෂයයි අපෙන් අහන්නේ අනාගත අගය. අන්න වාර්ෂිකයක අනාගත අගය කියන්නේ ඒකයි. එදා ඇද්දේ මෙහාට අන්න ඕකනේ අපි හෙව්වේ. ඕකනේ වර්තමාන අගය කියන්නේ. දැන් අපෙන් අහන්නේ
දැන් අපෙන් අහන්නේ මෙන්න මේක අනාගතාගය ආන්නොහොම මෙන්න මේක වර්ෂ 10ක් අවසානයේ අදාළ ගිණුමේ ශේෂය මම 3000 බැංකුවේ තැන්පත් කරා නම් වර්ෂ 10ක් අවසානයේ ගිණුමේ ශේෂය ඔන්න ඕකයි අපෙන් අහන්නේ. ඕකට අපි කියනවා එහෙනම් වාර්ෂිකයක අනාගත වටිනාකම ගණනය කිරීම. Again වාර්ෂිකයක අනාගත වටිනාකම ගණනය කිරීම. එහෙනම් අපි කරමු 56 වෙනි ගාන 17 වන පිටුවේ කියවන්න. සෑම වර්ෂයක් අවසානයේ වර්ෂ 10ක් පුරා වාර්ෂික වැල්පොලි අනුපාතිකය 112ක් වූ බැංකුවක රුපියල් 3000ක් බැගින් තැන්පත් කළ විට වර්ෂ 10ක් අවසානයේ ලැබෙන මුළු මුදල කීයද? අයමත් කියවන්න මේ රූප සටහන දිහා බල බල. අයමත් කියවන්න. right. අපි ඉස්සෙල්ලාම හොයමුද මේ 3000 මම බැංකුවේ තැන්පත් කරනවා කියන්නේ නිකන් බලාගන්න මම කරන්නම් ඔයගොල්ලෝ කරන්නේ 3000 අවුරුදු 10ක් පුරා මේ ආකාරයට බැංකුවේ තැන්පත් කරනවා කියන්නේ නිකන් හරියට අද දින කීයක් තැන්පත් කරනවා වගේද කියලා බලමුද? අද දින කීයක් තැන්පත් කරනවා වගේද? මෙහෙම කරනවා කියන්නේ නිකන් අවුරුද්දෙන් අවුරුද්ද තැන්පත් කරනවා කියන්නේ නිකන් හරියට නිකන් අද ගෙඩි පිටින් කීයක් තැන්පත් කරනවා වගේද කියලා බලමුද? ඒක හොයන්න ඕගොල්ලෝ දන්නෝ ඒකයි. ඒ කියන්නේ මෙන්න මේ වාර්ෂිකයේ වර්තමාන අගය හොයමු. අද දින තැන්පත් කරනවා නම් කීයක් තැන්පත් කරනවා වගේද කියලා. ඉස්සෙල්ලා ඒ පැත්තට ගිහිල්ලා තමයි මම මෙහාට අදින්නේ. ඔගොල්ලෝ බලාගෙන ඉන්න පළමු ගාන නිසා මම ලියන්න ඉඩ වෙලාව දෙන්න. right කොහොමද හොයන්නේ? වර්තමාන අග හොයන්න දන්න 3000 වැඩි කිරීම cumulative present value at බලන්න ගාන කීයද කියලා 56 වෙනි ගානේ 112යි
n සමානයි 10යි. පොතෙන් බලන්න පුළුවන්. වගුවෙන් 12යි n සමානයි 10යි. පහයි දශම 6යි 5යි. right. මෙන්න පහයි දශම 6යි 5යි. 16950යි. තුන්දහ ගානේ හැම අවුරුද්දකදීම තැම්පත් කරනවා කියන්නේ නිකන් අද දින මෙච්චරක් තැම්පත් කරනවා වගේ. ගෙඩි පිටින් ටක් ගාලා ගිහිල්ලා. එහෙනම් මේවා අමතක කරමු. මම අද දින 16950ක් තැම්පත් කරයි කියලා හිතමු. මම අද දින 16950ක් තැම්පත් කරයි කියලා හිතමු. ඒක තේරුම එකයි නේද? අරම කරයි කියන්නේ මෙහෙම කරයි කියන්නේ දෙකම එක නම් අරක අමතක කරන්න. ඔන්න 16950ක් මම බැංකුවේ තැම්පත් කරා. බැංකුව පොලිය ගණනය කරන්නේ වර්ෂයෙන් වර්ෂයට. මට ඕනේ අවුරුදු 10ක් අවසානයේ මුළු මුදල. අන්න මේක දැන් මෙහාට අදින්නකෝ. ඒක හොයන්න අපි දන්නවනේ. එක වතාවක් විතරක් මම තැම්පත් කරා නම් අවුරුදු 10ක් අවසානයේ අවුරුදු 15ක් අවසානයේ මුළු මුදල කීයද කියලා හොයන්න දන්නවනේ. මේ 10 කෙලින් ඒක අපි හෙව්වේ වැල්පොලි සූත්‍රයෙන්. ආන්නෝ එක ෆිගර් එකක අනාගතයක හොයන්න දන්නවනේ. 16950යි. මෙතනට දාන්නේ වාර්ෂික පොලි අනුපාතය. අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ගණනය කරනවා නම් වාර්ෂික පොලි අනුපාතිකය දාන්නේ. මාසෙන් මාසෙට පොලිය ගණනය කරනවා නම් මාසික පොලි අනුපාතිකය උතනට දාන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ගණනය කරන නිසා වාර්ෂික පොලි අනුපාතිකය 112යි 0.12යි. එන් ඇවිල්ලා 10යි. අන්න ඕක අපි කැල්ලකින් හොයමු. 16950 වැඩි කිරි 1.12 බල 10යි. මෙන්න එනවා වර්ෂ 10ක් අවසානයේ මුළු මුදල. තැන්පත් වේ මුළු මුදල. ඒ කියන්නේ අනාගතයේ හොයන්න ආවොතින් අපි මේ වගේ වාර්ෂිකයක වර්තමානයේ හොයලා මෙහාට අදින්න. මෙහාට ඇදලා එහාට ඇද්දා. එහෙමයි කරන්නේ. මේක හොයන්න අපි ඉතින් අද ඊයේ මේ දවස් කීපේ පුරාම හොයලා තියෙනවා. මේ 3000 තැම්පත් කරන්නේ නිකන් අද නිකන් කීයක් තැම්පත් කරනවා වගේද කියලා හොයලා තියෙනවා. ඉතින් අද මෙච්චරක් තැම්පත් කරනවා නම් මේක දැන් තැම්පත් කරයි කියලා හිතන්න අවුරුදු 10ක් අවසානයේ කීයද කියලා හොයන්න අපි දන්නවා. ඔය මුළු රූපෙම ඇඳ ගන්නටක් ගාලා.
right. අනාගත අගේ හොයන්නේ එහෙමයි. අපි කරමුද ඊගාව ගාන 57 වෙනි ගාන. ඔක ලියාගත්තද? ලියාගත්ත නැති අය ලියාගන්න. වර්තමාන අග හොයලා ඊට පස්සේ අදින්නේ අර හෙට. right. අපි යනවා 57 වෙනි ගානට. කියව ගන්න. කාර්තු පදම යටතේ පොලිය ගණනය කිරීමේ ක්‍රමයක් යටතේ පොලි අනුපාතයේ වර්ෂයට සිට 16ක් වූ මුල්‍ය සමාගමක සෑම කාර්තුවකදීම 8500 බැගින් වර්ෂ 5ක් පුරා තැන්පත් කළේ නම් පස්වන වර්ෂයේ අවසානයේ ලැබෙන මුළු මුදල කීයද? right. ඉස්සෙල්ලාම ලියා ගන්න උඩින් ගාන නම්බරේ දාලා කාර්තුවකට පොලි අනුපාතිකය කියලා ඒක හොයාගෙන ඉන්න ඉස්සෙල්ලා උඩින්ම චිත්‍රය අඳින්න කලින් ලියන්න කාර්තුවකට පොලි අනුපාතිකය මේක 4ෙන් බෙදන්න 100ට 4යි. දැන් අයමත් ගාන කියවන්න. දැන් ගාන කියවන්න. right. සෑම කාර්තුවකදීම එතකොට මෙතන ලියන්නේ කාර්තු කියලා. වර්ෂ නෙමෙයි අද. කාර්තු. අවුරුදු 5ක් පුරා. ඒ කියන්නේ කාර්තු 20ක් පුරා. රුපියල් 8500 බැගින් ආන්නොහොම තැන්පත් කරයි. පස්වන වර්ෂයේ අවසානයේ කියන්නේ 20 වන කාර්තුව අවසානයේ කියන එකයි. පස්වන වර්ෂයේ අවසානයේ කියන්නේ 20 වන කාර්තුව අවසානයේ කියන එකයි. එහෙනම් අපි අහනවා පස්වන වර්ෂයේ අවසානයේ මුළු මුදල. අපි බලමු ඉස්සෙල්ලාම මේ ගාන කරන්න ක්‍රම කීපයක් තියෙනවා. මම එක ක්‍රමයයි කියලා දෙන්නේ. මොකද පටලව ගන්නව නැත්තම් ඕගොල්ලෝ බොරුවට ක්‍රම කීපයක් වැඩක් නැහැ නේ. අපිට උත්තරේ ගන්නනේ ඕනේ කොහොම හරි.
මේ ක්‍රමයට හදන්න මේ ක්‍රමයට හදන්න කියලා දැන් එන්නේ නැහැ අපිට. මොකද ඔක්කොම MCQ ගණන් නිසා. උත්තරේ ගත්තොත් හරි. අපි බලමු මේ 8500 ගානේ තැම්පත් කරනවා කියන්නේ නිකන් හරියට. දැන් කීයක් තැම්පත් කරනවා වගේද? ඉස්සෙල්ලා ඒක හොයලිමු. ඒ කියන්නේ මේ කරන ගෙවීමේ වර්තමාන අගය මෙතනට අගය හොයලිමු. හොයන්න. මම මෙතන සූත්‍රයෙන් ගන්නවා උගලන පොතෙන් බලන්න පුළුවන් පොතෙන් බලන්න right දැන් මේකේ ආන්න මෙහාට ආදී යටින් අරගෙන මේ කටුවට කරපු වැඩක් මේ සැලි දාලා තියෙන කටු වැඩක් මෙන්න අනාගත වැල්පොලි සූත්‍රය 1,15,515 හැබැයි කාර්තුවෙන් කාර්තුවට පොලිය ගණනය කරන්න. දැන් මෙතනට වැටෙන්න ඕන කාර්තුවට පොලිය අනුපාතය. මෙතනට වැටෙන්න ඕන කාර්තු ගණන. අරනම් අපි ඕකට වෙනම සූත්‍ර කියන ගත්තා. අන්න ඔහොම කියලා. ඉතින් කොහොම හරි මේ කියන්නේ කාර්තු ගණන එච්චරයි කතාව. මේ ඉන්නේ කාර්තුවකට පොලි අනුපාතය. ඉතින් ඔහොම දැනගත්තත් කමක් නැහැ. කොහොම හරි මෙතනට වැටෙනවා කාර්තුවකට පොලි අනුපාතය. මෙතන වෙන කාර්තු ගණන.
රයිට්. මෙන්න එනවා විසිවන කාර්තු අවසාන නැත්තම් පස්වන වර්ෂයේ අවසානයේ මුළු මුදල. ලියන්න පස්වන වර්ෂයේ අවසානයේ විසිවන කාර්තුව අවසානයේ කියලා වරණට ලියන්න. මුළු මුදල. right. දැන් 58 වෙනි ගාන තනියම කල්පනා කරලා කරන්න බලන්න. පනස් අටවෙනි ගාන කියවමු. අද සිට අන්න වැදගත් වර්ෂ බිඳුවේ ඉඳන් එතකොට සෑම වර්ෂයක් ආරම්භයේ වර්ෂ 15ක් පුරා වාර්ෂික පොලි අනුපාතිකයේ 10ක් වූ සමාගමක රුපියල් 8000 බැගින් තැන්පත් කරන ලදී. වර්ෂ 15ක් අවසන් ලැබෙන මුළු මුදල කීයද? right අන්තිම බලන්න. වර්ෂ වලින් තැන්පත් කරන නිසා මෙතන වර්ෂ අන්නෝම අද සිට සෑම වර්ෂයක් ආරම්භයේ මෙන්න පළමු වර්ෂයේ ආරම්භයේ හැම අවුරුද්දක මුල මෙන්න දෙවන වර්ෂයේ ආරම්භයේ මෙන්න තුන්වන වර්ෂයේ ආරම්භයේ මේ විදියට 15 වන වර්ෂයේ ආරම්භය කියන්නේ මෙන්න මෙතනට. ඔන්න ඔහොමයි කෑෂ් ෆ්ලෝ එක දාගෙන යන්න ඕනේ. ඔහොමයි මම තැම්පත් කරේ. දැන් මගෙන් අහන්නේ 15 වන වර්ෂයේ අවසානයේ මෙන්න මෙදිනට මුළු මුදල. මෙන්න මෙදිනට මුළු මුදල. කොහොම හරි කමන්නේ ඉස්සෙල්ලාම කරලා ඉන්න ඕන ඕගොල්ලෝ. මේ කරන ගෙවීම දැන් කරනවා නම් දැන් කීයක් ගෙවනවා වගේද? මේ තැම්පත් කරන තැම්පත් කිරිලා දැන් කරනවා නම් කීයක් තැම්පත් කරනවා වගේද? ඒ කියන්නේ මේවල දැන් ආගේ හොයලා ඉන්නෝනේ ඉස්සෙල්ලා. අනාගත ආගේ හොයන්න කලින්. එන්න අඳින්න ওই විදියට
n සමානයි 14යි. ඒක නම් පොතෙන් බලන්න පුළුවන්. සිර 10 දී 7.3යි 6යි 7යි. ඔන්න දැන් අගේ දැන් නිකම් මෙච්චරක් තැම්පත් කරනවා වගේ. right. දැන් ඔහොම අද දින ඔච්චරක් තැම්පත් කරලා අපෙන් අහන්නේ 15 වන වසර අවසානයේදී ඒක 15 යටින් ගේන්න ඕන. කීය වෙයිද? 15 වන වසර අවසානයේදී ඔය මුදල කීය වෙයිද කියලා අපෙන් අහන්නේ. ආන්න එතකොට වැල්පොලි සූත්‍රයෙන් 66000 මේ දෙක එකතු කරලා ගන්න ඕන. 936 වාර්ෂිකව පොලිය ගන්න නිසා වාර්ෂික පොලිය අනුපාතය පාලොස්වන වර්ෂය අවසානයේ මුළු මුදල ඩිපොසිට් කරේ යා 14 වන වර්ෂය අවසානයේ දක්වා පමණයි. අපින් අහන්නේ 15 වන වර්ෂය අවසානයේ මුළු මුදල. right. කොච්චරද පුතේ වෙලාව? දැන් හරිද? තව ගොඩක් තියෙනවා. 5ක් වගේ. පොඩක්. මේ ගාන ලියා ගන්න එහෙනම් අනිත් සෙෂන් එකේදී කරනවා. ඕගොල්ලෝ මේ ගාන ලියා ගන්න දැන්. ලියන්න. සිරිපාල මහතා සෑම වර්ෂයක් අවසානයේ වර්ෂ 10ක් පුරා රුපියල් 35000 බැගින් වාර්ෂික පොලි අනුපාතිකයේ සිර 12ක් වූ බැංකුවක තැන්පත් කරයි. තැන්පත් කිරීමට අදහස් කරයි. තැන්පත් කිරීමට අදහස් කරයි.
15 වන වසර අවසානයේදී ඔහුට බැංකුවෙන් ආපසු ගත හැකි මුදල කීයද? මෙහිදී වර්ෂ 10 වන වර්ෂයේ සිට 15 වන වර්ෂයේ දක්වා දහවන වර්ෂයේ සිට 15 වන වර්ෂයේ දක්වා මුදල් ආපසු ගැනීමක් හෝ තැන්පත් කිරීමක් සිදු කරනු නොලැබේ. තැන්පත් කිරීමක් සිදු කරනු නොලැබේ. right. වාර්ෂික පොලි අනුපාතය 12යි. ලිව්වේ නැත්නම් ලියා ගන්න යටින් වාර්ෂික පොලි අනුපාතය 12යි කියලා. මං හිතන්නේ ලිව්වා මම. right. අනිත් සෙෂන් එකේදී ඕක හදාගෙන ස්ටාර්ට් කරන්න. ඕකේ.